හරි. අපි එනම් බලමු. ප්‍රබුදේ මේ 20න් 5 කියන එක අපිට මේ 20 කියන ඉලක්කම 100 කරන්න පුළුවන් නේ. මේක 100 කරන්න අපිට ගුණ කරන්න පුළුවන් පහ නේද? හරය 5න් ගුණ කරා නම් ලවයත් 5න් ගුණ වෙනවා. රයිට්. එතකොට පුතේ උත්තරේ එනවා 20 5ක් 100යි. 5 වරක් 5 5යි. එහෙනම් 100න් 25යි කියන්නේ 0.2යි 5. හරි නේද? 0.25 කියලා එන්නේ. හරිද? ලියලා ඉන්නවද? තව එකක් දෙන්නම් පුතේ. බලන්න ඊළඟ එක. හරිනේ 4 වෙනි එක. වෙන 5. හොඳට හිතලා කරන්න. 125න් අපි ගමු 2 කියලා. 125න් 2. හොඳට හිතන්න කීයටද හරවන්න පුළුවන්? පොඩි වෙලාවක් දෙන්න. ඔව් ආකාශ. සර් 0.0.16 0.0.08. ඔව් 0.0.16 0.0.16 ආකාශ චුට්ටක් බලන්න පුතේ හැමෝම මේ 0.0.16 කියලා කියන. හරි සර් ඒක දෙකෙන් ගුණ වෙන්න ඕනේ හරි වැරදි. හරිනේ. හරි සර්. right. පුතේ 125 හරවන්න පුළුවන් 18 නේ. 10 කීයෙන්ද ගුණ කරා? 8ෙන් 8යි 8යි දෙකම 8ෙන් ගුණ වෙනවා. 125 8ක් 10යි. ඒතර දෙවරක් 8 16යි නේ. 16යි. right. දශම ස්ථාන තුනක් තියෙනවා පුතේ. 0.0.16 කියලා ලියවෙන්න ඕනේ. 10 න්නේ තියෙන්නේ. ඒතර ඉලක්කම් තුනක් තියෙනවා. ගැටලුවක් තියෙනවද? නෑ සර්. ඒතර ඔය විදිහටයි එහෙනම් මේ හරය 10 බලයක් නොවන භාග සංඛ්‍යාවක් දශම වලට හරවද්දී අපි අනිවාර්යෙන් හරය එක්ක 10ට එහෙම නැත්නම් 100ට නැත්නම් 1000ට හරවන්න ඕන. ඔය තුනකට තුනෙන් එකකට හරවන්න. දැන් එහෙනම් අපි යමුනේ අර මම කලින් හදන්න ගියේ එකට මේ එක ස්ථානයට ඉලක්කම් එන්නේ නැද්ද කියන එක. දැන් හැම එකේම අපි ලිව්වේ 0.0 ඔහොමම ලිව්වේ. දැන් අපි යමු ඒක ස්ථානයට ඉලක්කම් වෙන විදිය බලන්න. මුලින්ම අනුමාත්‍රිකාවක් ලියා ගන්න පුතේ. එහෙම ලියා ගමු. මිශ්‍ර සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවීම.
මිශ්‍ර සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවි. අපි දැන් මිශ්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අපි දන්නවා. නේ අපි කලින් භාග පාඩම ඉගෙන ගත්තානේ. මිශ්‍ර සංඛ්‍යා, විෂම භාග, ඔය හැම එකක්ම ඉගෙන ගත්තා. හරි. මේ බලන්න මෙන්න උදාහරණයක්. අපි ගමු මෙන්න මෙහෙම. 2යි 10න් 3 මෙන්න. පුතේ අපි ඉගෙනගෙන තියෙනවා මේ මිශ්‍ර සංඛ්‍යා ඉගෙන ගද්දී භාග පාඩමේදී මේ 2 කියන්නේ පූර්ණ සංඛ්‍යා කොටස කියලා. මතකද? හරි පූර්ණ සංඛ්‍යා කොටස. මේ 10න් 3 කියන්නේ භාගික කොටසනේ. කියන්නේ භාග කොටස. කොහොමනේ අපි ඉගෙන ගත්තේ? පුතේ මේ බලන්න. ඔන්න දැන් මම කරන වැඩේ. මේක නැවත ලියන්නම්. මේ 2යි 10න් 3 කියන ඉලක්කමේ පූර්ණ සංඛ්‍යා කොටස වෙනම ලියනවා. හරි? ඊට පස්සේ එකතු කිරීමක් දාලා මේ භාග කොටස වෙනම ලියා ගන්න. පූර්ණ සංඛ්‍යා කොටස වෙනම ලිව්වා භාග කොටස වෙනම ලියා ගන්න. එහෙනම් මේ භාග සංඛ්‍යාව විතරයි දශම වෙන්නේ. එතකොට මේ බලන්න පුතේ. මේ දෙකේ ඉලක්කම එහෙම්මම ලියනවා එකතු කිරීම 10න් 3යි කියන දශමයක් විදිහට ලිව්වොත් 0.3යිනේ. 3යි. එහෙනම් දැන් කරන්නේ පුතේ මේ දෙක කියන ඉලක්කමට 0.3 එකතු වෙනවා. දෙකට 0.3 එකතු වුනහම උත්තරේ කීයද? 2.0. හරි මේක එකතුනේ මෙහෙමයි පුතේ හරි මේ දෙක කියන්නේ 2.0 කියන එක. මේක එකතු වෙන්නේ 0.5යි. මේ බලන්න එකතු වෙන විදිය 0.3යි එකතු වුනහම 3යි දශම තිත කෙලින් දශම තිත 2.0යි එකතු වුනහම 2යි. මේ බලන්න 2.3 එන විදිය. ගොඩක් අයට මේ උත්තරේ දාන්නේ 0.5යි කියලා. අර 3 ඉලක්කමට 2 එකතු කරා. එහෙම නෙමෙයි වෙන්නේ. මේ දෙක කියන්නේ එක ස්ථානයේ පුතේ. ඒක එක ස්ථානයේ එකතු වෙන්න ඕනේ මේ එක ස්ථානයේට බිඳුවට. හරි? 2.3යි. හරිද සුභාග්‍ය? හරි සර්. මෙන්න මේ විදිහට එකතු වෙන්නේ. මේ බලන්න එහෙනම් තව උදාහරණයක්. අපි හිතමු 3.3යි 10න් 8 කියලා. හරි? එහෙනම් මේ බලන්න පුතේ 3 වෙනම ගත්තා පූර්ණ සංඛ්‍යා කොටස වෙනම ලිව්වා එකතු කිරීම 10න් 8 වෙනම ලියාගත්තා. එහෙනම් 3 එකතු කිරීම 10න් 8යි කියන්නේ දශම සංඛ්‍යාවක් විදිහට 0.8. එහෙනම් පුතේ ඕක එකතු වුනහම කීයද? 3යි 0.8යි. right. ඒක පැටලෙනවා නම් ආයෙ පාරක් ලියා ගන්න 3.0ට තමයි 0.8 එකතු වෙන්නේ. මෙන්න මෙහෙමයි එකතු වෙන්නේ. හරි. එතකොට 8යි දශම තිත කෙලින් දශම තිත 3.0යි. අපිට බලන්න එකතු කරපු විදිහ. right. මේ උදාහරණ දෙක ලියාගමු. ගැටලුවක් තියෙනවා නම් අහන්න.
හරිද? ලියන අය ඉන්නවද තව? ඔව් සර් තාම ලියනවා. හරි පුතේ ලියන්න. රණුපි මල්ලිත් ඇවිල්ලා ඉන්නේ නේ ඉගෙන ගන්න. ඔව් සර්. ලියලා ඉවරයි සර්. right. තව ලියන අය ඉන්නවද? හරි. අපි තව මේ බලන්නේ 9 එක 2යි 135 2යි 135 බලන්න එහෙනම් කොහොමද ලියන්නේ කියලා තුන්වෙනි එක ආයි කැමරා ඔෆ් වෙලා ඔන් කරගන්න. දෙකයි දශම තුනයි පහ. 2.35. හ්ම් 2.35. දෙකයි දශම 3.5 කියලා කියනවා පුතේ. දැන් මේ පූර්ණ සංඛ්‍යාව වෙනම ලියනවා එකතු කිරීම. පුතේ භාග සංඛ්‍යාව වෙනම. ඒතර 135 මේක වෙනම ලියා ගන්න. එහෙනම් දැන් දෙක එකතු කිරීම මේ 135 කියන එක දශම සංඛ්‍යාවක් විදියට පුතේ. 2.35 නේ. ඒතර දෙකට 0.35ක් එකතු වුනහම උත්තරය 2.35. අර එක ස්ථාන වෙන්නේ පුතේ බිඳුවට. හරි? රෝක ඇත්තටම මෙන්න මෙහෙමයි එකතු වෙන්නේ. 2.5 බිඳුවට 0.35ක් නේ. මෙන්න මෙහෙමයි එකතු. හරි? 0.5යි 5යි 0.3යි 3 දශම තිත 2.02. ඔන්න එකතු වෙනවා. සර් ඕක උඩ තියෙන සංඛ්‍යාවත් එක්ක ගාලා හදන්න බැරිද? අය කියන්නේ 2.5 කියලා ගන්න බැරිද? 100ට උඩ තියෙන සංඛ්‍යාවත් එක්ක 235 කියලා. නෑ. ඔය විදිහට ලියලා හදන්න නැතුව ඔව්. උඩ තියෙන සංඛ්‍යාව අනිත් සංඛ්‍යාවයි ගාලා හදන්න බැරිද? 2.35 3.5 කියලා. පුළුවන්. ගලපලා හදන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම මෙතන 10 100 1000 ආවොත් එහෙම නැතිව තියෙනවානේ. මම ඒකයි එහෙම හදන්න කිව්වේ නැත්තේ. මොකද හැම එකම එහෙම පුදුනොත් වැරදීනේ. දැන් මේවා පුළුවන් පුතේ. එක වෙනම ලිව්වත් 35 දශම තිත තිබ්බ 35 කියලා ලිව්වනේ. ඔක කරන්න පුළුවන්. හරි. හැබැයි මෙන්න මෙහෙම දුන්නොත් එන අතර බලන්න මේක ගලපලා ලියන්න පුළුවන්ද කියලා 3යි අපි හිතමු 4න් 1 3යි 4න් 1 එහෙනම් දැන් පුතේ 3.1ද උත්තරය
දැන් බෑ. නැහැ. right? ඒක දැන් ලියන්න බෑ ඒ විදිහට. එහෙනම් දැන් පුතේ අර කලින් විදිහට වෙන් කර ගන්නකො පූර්ණ සංඛ්‍යාව වෙනම ගන්න, වාග සංඛ්‍යාව වෙනම ගන්න. තුනේ ඉලක්කම වෙනම එකතු කිරීම හතරෙන් එක වෙනම. හරි? පූර්ණ සංඛ්‍යාව වෙනම ගත්තා, භාග සංඛ්‍යාව වෙනම ගත්තා. දැන් මේ භාග සංඛ්‍යාව දශම කරන්න පුළුවන්ද හතරෙන් එක? ඒක වැඩි කරන ඔව් පුතේ මතකද අපි කලින් ඉගෙන ගත්තා හරයට 10 බලයක් නැත්නම් අපි මේක අනිවාර්යෙන් 10 බලයක් විදිහට හරවන්න ඕනේ. දැන් මෙතනක් තියෙන්නේ වැඩිමයි. 4 කියන ඉලක්කම එක්කෝ 10ට නැත්නම් 100ට එහෙම නැත්නම් 1000ට. 4 කාටද ගන්න පුළුවන්? සර් 100ට. උත්තරේ 3.75 තුනයි 2.5 උත්තරේ right එහෙනම් මේ බලමු පුතේ. 3.75 එක එක උත්තර යනවා බලමු. දැන් මේක පුතේ වැඩි කරන්න ඕනේ. මේ 4 කියන ඉලක්කම 100 කරන්න නෙවෙයිනේ නේ 10ට බෑ. ඒතර 100 කරන්න 25න් වැඩි කරා. හරය 25න් වැඩි කරා නම් ලවයත් 25න් වැඩි වෙනවා නේ. හරය ලවය දෙකම. එහෙනම් දැන් උත්තරේ 3 එකතු කිරීම ඔව් 100යි 4 වරක් 25 100යි නේ පුතේ. මෙතන 25 වරක් 1 25යි. හරිනේ? කොහොමයි එන්නේ? දැන් හරි. දැන් අර ගලපලා ලියන්න පුළුවන්. 3 ඉලක්කම ගත්ත ධන 100න් 25යි කියන්නේ 0.25. එහෙනම් උත්තරේ වෙනවා 3.25. හොඳයි උත්තරේ කිව්වා ගොඩක් අය. හරිනේ? ඒතර මේකලත් හරය 10 බලයක් නෙවෙයි නම් හරය 10 බලයක් විදියට හරවන්න උනා. හරි? මතක තියාගන්න. හරිද ළමයි? හරි සර් බලන්න එනවා මේක. ලියනා ඉන්නවනම් කියන්න කාය දාන්න. හරි සර් right. එහෙනම් මේක බලන්න පුතේ. 2යි අපි ගමු ටිකක් ලොකු ඉලක්කමක් ගමු 50න් 7. 2යි 50න් 7. දැන් ඒකත් හරය හරවන්න වෙනවා. සර් 2.14 2.14 හොඳයි උත්තර හැමෝම කියනවා. right. 2.14 very good. 2.14 very good. හොඳයි. එහෙනම් මේ බලන්න. දෙකේ ඉලක්කම වෙනම ගත්තා. 10න් 7 sorry 50න් 7 වෙනම ගත්තානේ. ඔව් කියන්න පුතේ. මං අයින් වෙනවා සර් මට 3ට පන්ති කියලා අම්මා කිව්වා නේද? හරි පුතේ හරි. ඔයා වීඩියෝ එක බලන්න. හා සර්. හරි. මේ බලන්න එහෙනම් මේ 50 කියන ඉලක්කම අපිට 100 කරන්න පුළුවන් නේ. 50 100 වැඩි කරන්න වෙනවා දෙකකින්. හරය දෙකකින් වැඩි කරා නම් ලවයත් දෙකකින් වැඩි වෙනවානේ. උත්තරේ මෙතන 2 එකතු කිරීම 50 දෙකින් වැඩි වෙද්දි 100යි 7 වරක් 2 14යි නේ. නේද? 7 වරක් 2 14යි.
එහෙනම් 2යි ධන 100ෙන් 14යි කියන්නේ පුතේ 0.14ටනේ. එහෙනම් උත්තරේ එනවා 2.14යි කියලා නේද? හරිද? ගැටලුවක් තියනවද? නෑ සර්. නෑ සර්. තව එකක් දෙන්නම් පුතේ මෙන්න 6. නෑ සර්. 3යි 8න් 1. බලන්න. අපේ ඉලක්කම කීයෙන්ද වැඩි කරන්නේ කීයටද හරවන්නේ? හොඳට හිතලා බලන්න. හදපු කෙනෙක් උත්තරේ කියන්න බලන්න. පුතේ මේක ලියන්න වෙන්නේ මෙහෙමනේ දැන්. ඔන්න බලා ගන්න 3 එකතු කිරීම 8න් 1. දැන් 8 කියන ඉලක්කම ගුණ කරන්න වෙන්නේ කීයටද? 5ට 1000ට. right හොඳයි. ඒතර පුතේ 1000 කරන්න ගුණ කරන්න වෙන්නේ 125න් නේ. 120. right හොඳයි. එහෙනම් උඩත් 125න් ගුණ වෙනවා. එහෙනම් දැන් එනවා පුතේ 3 එකතු කිරීම 8 ඒවා 125ක් 1000යි 125 ඒවා එකක් 125යි නේ. ඊට පුතේ මේක ලියද්දි 3 එකතු කිරීම 0.125 කොහොමද ලියන්න වෙන්නේ? එහෙනම් දැන් උත්තරේ ලියවෙනවා 3.125 කියලා. බලන්න හදු විදියේ ගැටලුවක් තියෙනවද? නෑ. පුතේ මේවා මතක තියාගන්න හරි මේ 8 ඉලක්ක Yes, sir. 125න් ගුණ වෙන්න ඕන 125 8න් ගුණ වෙන්න ඕන 1000 කරන්න ඒවා මතක තියාගන්න මේ පේපර් වල ගොඩක් වෙලාවට මේ 8 කියන ඉලක්කම දෙනවා නැත්නම් 125 කියන එක මෙන්න සංඛ්‍යාවල අවසාන එක 7 3යි 40න් 7 බලන්න දැන් කාටද හරවන්නේ කියලා
සර් 0.175 සර් 3.175 3.175 සර් 3.175 හ්ම්. 40 කියන ඉලක්කම පුතේ කීයටද ගත්තේ 18 18 හරි කීයෙන්ද වැඩි කරේ පුතේ මේ 40 කියන ඉලක්කම 18 තමයි හරවන්න වෙන්නේ. 40 10 කරන්න වැඩි කරන්න වෙන්නේ 250 250 ඒවා හතරක් නම් 1000යි. දැන් මෙතන හතරක් වෙන්නේ පුතේ 40ක් තියෙනවානේ. 25 නේද? 40 25න් වැඩි කරා නම් 1000යි. එහෙනම් හරය 25න් වැඩි කරා නම් ලවයත් 25න් වැඩි කරන්න. දොර 3 එකතු කිරීම 40 25න් වැඩි කරද්දී 10යි. එහෙනම් පුතේ 25 7න් වැඩි කරද්දී බලමු කීයද එන්නේ කියලා. 7 වරක් 5 35න් 5 දානවා 3ක් ඉතුරුයි. 7 වරක් 2 14යි 3යි 17යි. 1යි 7යි 5 නැත්නම් 175 එන්නේ නේ. හොඳයි උත්තරේ කිව්වා ගොඩක් අය බුදු. 3 එකතු කිරීම 0.175 එහෙනම් කියන උත්තරේ පුතේ 3.175 බලන්න මෙන්න මේ විදිහටයි එන්න ඕනේ බලන්න හරිද කියලා හරි සර් right හොඳයි හරි සර් හරි සර් හරි නේද එහෙනම් පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් විදිහට මාරු කරන විදිහ හොඳට මතක තියාගන්න. එහෙනම් පුතේ මේ මිශ්‍ර සංඛ්‍යා විතරක් නෙමෙයි අපි භාග පාඩමේ ඉගෙන ගත්තා විෂම භාග කියලා එකකුත් නේ. තව එකක්. මේ විෂම භාගයක් කොහොමද දශම කරන්නේ කියලා දැන් අපි ඊළඟට බලමු. එහෙනම් අනුමාත්‍රිකාව විෂම භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවීම මාව කල්පනා හත්වෙනි ගාන නේද අපේ 25න් වැඩි කරේ හරිද හරි සර් අපි ඊළඟට පුතේ විෂම භාගයක් දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නයි මේ හදන්නේ. මේක ක්‍රම දෙකකට පුළුවන්. ඒ බලන්න උදාහරණයකට මම විෂම භාගයක් ගන්නම්. අපි ගමු 10න් 13 කියලා. හරි 10න් 13.
ඒතර මේ විෂම භාගය අපි විෂම භාගය කිව්වේ පුතේ හරයට වඩා ලවයේ විශාලයිනේ. හරය 10 උඩ 13 හරයට වඩා ලවයේ විශාලයි. මේවටනේ විෂම භාග කියන්නේ. මේ පළවෙනි ක්‍රමය තමයි මේ දීලා තියෙන විෂම භාගය සංඛ්‍යාවක් විදිහට මාරු කරනවා නහරි. විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නවා. මේ බලන්න. කියව ඉගෙන ගත්තානේ. 13 කියන ඉලක්කම 10න් බෙදුවානේ. විෂම භාග කරන්න. මේ මිශ්‍ර සංඛ්‍යා කරන්න. 13ට 10 ඒවා 1යි. 10 වරක් 1 10යි. 3ක් ඉතුරුයි. එහෙනම් පුතේ මේ 10න් 13 කියන එක අපි ලිව්වේ උඩට ආපු උත්තරය තමයි පූර්ණ සංඛ්‍යාව. අර පැත්තේ තියෙන ඉලක්කම 1. හරය වෙනසක් උන්නේ හරය 10මයි. ඉතුරු වෙච්ච ගාන ලවය නේද? මේ 3 තමයි ලවය විදිහට ලිව්වේ. මෙන්න 1යි 10න් 3. විෂම භාගයක් තිබ්බා අපි ඒක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට හරවගත්තා. දැන් ඉතින් අර කලින් හදපු ක්‍රමයටම හදන්න තියෙනවා. හරය 10 බලයක් නෙමෙයි නම් 10 බලයක් විදිහට මාරු කරගෙන දැන් මේක නම් හරය 10 බලයක් තියෙනවා. හරි එහෙනම් පුතේ අපි මේක ලිව්වේ 1 එකතු කිරීම 10න් 3 කියලානේ. 10න් 3යි කියන්නේ 1 ධන 0.3. එහෙනම් උත්තරේ එනවා 1.3යි කියලා. කොහොමනේ ගත්තේ? ඔය ඇවිල්ලා පළවෙනි ක්‍රමය විෂම භාගයක් දුන්නොත් ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරලා හදනවා. එහෙනම් දෙවෙනි ක්‍රමය. මේ දෙවෙනි ක්‍රමේදී කරන්නේ පුතේ මේ දීලා තියෙන විෂම භාගය ඔය විදිහටම තියාගෙන හදන්න පුළුවන්. හරි? දීලා තියෙන විෂම භාගය මෙහෙමම හදනවා. මේකේ පූර්ණ සංඛ්‍යාව වෙනම අරගෙන එහෙම ගන්නත් පුළුවන්. නමුත් මෙන්න මෙහෙම කරන්න පුතේ. දැන් ඔයාලට පොඩි කෙටි ක්‍රමයක් මම මේක කියලා දෙන්නම්. මේ 10 කියලා ලියද්දී මේ 10 කියන්නේ පළමු දශම ස්ථානය කියලා මතකද? 10න් නම් තියෙන්නේ පළමු දශම ස්ථානය. කියන දශම ස්ථානය 1යි. නේ 10න් තියෙනවා නම් පුතේ දශම ස්ථාන 1යිනේ තියෙන්නේ මේ 1.3 දශම ස්ථාන 1යි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ 13 කියන ඉලක්කමේ දකුණු පැත්තේ ඉඳලා අපේ දකුණු අත තියෙන්නේ මේ දකුණු පැත්තේ ඉඳලා එක ඉලක්කමක් ගන්න. හරි එක ඉලක්කමක්. එතකොට දැන් මේ බලන්න එක පළවෙනි ඉලක්කම ගත්තොත් 3නේ තියෙන්නේ. මේ එක ඉලක්කමක් ගන්නවා. මොකද 10 නිසා දශම ස්ථාන 1යි තියෙන්නේ. ඒක නිසා එක ඉලක්කමක් ගන්න. ඊට පස්සේ දශම තිත තිබ්බා. ඉතුරු වම් පැත්තේ ඉලක්කම් කොච්චර තිබ්බද 1ද 2ද ඕන ගාණක් ඒක දශම තිතෙන් අනිත් පැත්තට තියන්න. ඔන්න උත්තරේ. 1.3. හරි? 10 කියන ඉලක්කම කියද්දි පළමු දශම ස්ථානය පළමු දශම ස්ථානය නම් වෙන්න පුළුවන් 1 දශම ස්ථානයයි. ඒක නිසා දකුණු පැත්තේ ඉඳලා එක ඉලක්කමක් ගන්න. ඊට පස්සේ දශම තිත තියෙනවා. සර් ඉතුරු 25 වගේ තිබ්බොත් එතකොට දශම ස්ථාන 10 වුණොත් පළවෙනි දශම ස්ථානේ right. සර් 125 උඩට 13 වෙනුවට තිබ්බොත් ඔව්. එකින් එකට හදලා පෙන්නන්න පුතේ මේ ක්‍රමයට. මොකද මේ ක්‍රමේ ලේසි. මෙහෙම හද ඉන්න දෙයක් නැහැ. ටක් ගාලා උත්තර ගන්න පුළුවන් නේ. මම මේ ක්‍රමේ කියලා දෙන්නම්. බලන්න දැන් අහන ප්‍රශ්න වලට හේතු මෙන්න මෙහෙම තිබ්බොත් 13 වෙනුවට මෙන්න උඩට ලොකු ඉලක්කමක් 125. එහෙම ඇහුවා නේද? පුතේ දැන් ඒත් කරන්නේ අර විදිහමයි. 10 කියලා තියෙනවා නම් දශම ස්ථාන 1යි. ඒ කියන්නේ පළමු දශම ස්ථානෙට විතරයි තියන්න පුළුවන්. එහෙනම් පුතේ කෙරවලේම එක ඉලක්කමයි ලියන්නේ. දශම තිත ඒක දශම ස්ථානයයිනේ එක ඉලක්කමයි. ඊට පස්සේ පුතේ තව කීයක් ඉලක්කම් ඉතුරුද මෙතන? දෙකක් තියෙනවා. 1යි 2යි 12 ඉතුරුයිනේ. 12 කියන සංඛ්‍යාව ඉතුරුයි. එහෙනම් මේ 12 කියන ඉලක්කම මෙතනින් ලියන්න. ඕ උත්තරේ. ඉලක්කම් කොච්චර තිබ්බත් ඔය වැඩේ තමයි. 10 නිසා දශම ස්ථාන 1යි පුතේ. ඒතර 100 1000 වෙද්දි වෙනස් වෙනවා. අපි බලමු කොහොමද එන්නේ කියලා.
10 වෙද්දි දශම ස්ථාන 1යි. ඒක නිසා ඉලක්කමකට පස්සේ දශම දිද. මෙතන 10 නිසා දශම ස්ථාන 1යි දිද. 5ට පස්සේ දශම දිද. ඔව් කියන්න පුතේ. එතකොට යට දාව මේ ඉලක්කම් තුනක් ගන්නවද? ඔව් පුතේ. එතකොට දශම ස්ථාන 3ක් තියෙනකොට යටට දාවොත් දශම ස්ථාන 3ක් තියෙනවා. යටට 10 වෙනකොට 10 හරි. සුභාග්‍ය බලන්න මම දෙන්නම් පුතේ. එතකොට ඕක මිශ්‍ර සංඛ්‍යාවකට හරවන්න ඕනේ නැද්ද? නෑ. එහෙම 120 දිනේ නෑ. ඒක පුතේ පළවෙනි ක්‍රමයනේ. පළවෙනි ක්‍රමයට හරවලා උත්තරේ ගත්තත් කමක් නැහැ. මේ දෙවෙනි ක්‍රමයට එකපාර ලිව්වත් කමක් නැහැ. ඒක ඔයාලගේ කැමැත්ත. කොහොම කරත් උත්තරේ හරිනේ. කැමැති ක්‍රමයකට හදන්න පුළුවන්. මේ දෙක ලියා ගන්නකො මම තව මේ දෙවෙනි ක්‍රමයට තව ගණන් ටිකක් හදන්නම්. හරි? 10 ආවොත් 100 ආවොත් 1000 ආවොත් කොහොමද එන්නේ කියලා හදන්නම්. මේ දෙක ලියා ගන්නකො. මේ දෙවෙනි ක්‍රමය හුරු වෙන්න පුතේ. දැන් ඉහළ පන්ති වලට යද්දි මේ දෙවෙනි ක්‍රමය තමයි අපිට ඕන වෙන්නේ. මේ මෙහෙම මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට හරව දශම කරන්නේ නැහැ. මේ දෙවෙනි ක්‍රමයට තමයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා ඊළඟට මම දෙනවා ගණන් අපි හදමු දෙවෙනි ක්‍රමයට. පළවෙනි ක්‍රමය දන්නවනේ මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද දශම කරන්නේ කියලා. මේ විෂම භාගය කරන්නේ කොහොමද කියන එක තමයි අපි ඉස්සරහට බලමු. සර් ලියලා ඉවරයි. තව විනාඩියකින් කට් වෙනවා ලොග් වෙන්න නැවත. සර් ලියලා ඉවරයි. මේ දෙවෙනි ක්‍රමයට පුතේ අපි මතක තියාගන්න ඕනි. 10 නම් දශම ස්ථාන 1යි. නේ? දශම ස්ථාන 1යි තියෙන්නේ.